දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. අයිබෝවන් සුබ උදෑසනක් වේවා ඔබ හැම දිනාටම. සුභාරතී සංවාද මණ්ඩපය අද දවසේ අප ටිකක් ධාර්මික පැත්තට අවධානය යොමු කරන්නට කල්පනා කළා. අපි එහෙම කියන්නේ යහපත් සමාජයක අවශ්‍යතාවය අද වෙනදාටත් වඩා තදින් දැනෙන කාලවකවානුවක්. මේ යහපත් සමාජයක් නිර්මාණය කිරීම ආරම්භය අපට භාවිතා කළ හැකි වඩා සුමට වූ උපකරණය වන්නේ ධර්මය. යහපත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ධර්ම අධ්‍යාපනයේ අවශ්‍යතාවය කාර්යභාරය පිළිබඳව අද වැඩි දුර කරුණු විමසා දැනගන්නට අප සුභාරතී සංවාද මණ්ඩපයේ මේ ගුවන් කාලය වෙන් කර ගන්නට කල්පනා කළා. මේ කතා බහ සඳහා අප සුභාරතී සංවාද මණ්ඩපයට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කළේ මේ විෂය ලංකා ඉතිහාසයේ පළමු කොට රාජ්‍ය අමාත්‍යාංශයක විෂයක් බවට පරිවර්තනය කරමින් එහි වගකීම බාර දුන් අමාත්‍යතුමන්ට සහ එහි පරිපාලනමය ක්‍රියාවලියේ වගකීම බාර දුන් ලේකම් තුමන්ට දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් විජිත බේරුගොඩ මැතිතුමනි ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඒත් එක්කම දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් එස්.එච්. හරිශ්චන්ද්‍ර මැතිතුමනි ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඔබ දෙපළ එකතු කොටගෙන අප උත්සාහ කරන්නේ යහපත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ධර්ම අධ්‍යාපනයේ කාර්යභාරය සහ මෙම අමාත්‍යාංශයේ වෙනුවෙන් කරන්නා වූ සේවාව මෙහෙවර පිළිබඳව කරුණු විමසා දැනගන්නට. දයාබර හිතවතුනි මේ වැඩසටහන අද දවසේදීත් අපේ නිල Facebook පිටුවට ඔබ පිවිසෙනවා නම් සිංහල ස්වදේශීය සේවයේ අපේ Facebook පිටුවට පිවිසෙනවා නම් සජීවීව නැරඹීමේ ඇසීමේ හැකියාව තිබෙන බව මතක් කරගන්න ඕන පළමු කොට. එහෙමනම් මෙතෙන් සිට අප සූදානම් මෙම කරුණු පිළිබඳ තවදුරටත් කරුණු විමසා දැනගන්නට. අපේ අමාත්‍යතුමනි විජිත බේරුගොඩ මැතිතුමනි මෙවැනි අමාත්‍යාංශයක් ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට තමයි රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස ගැසට් එකකින් පළ කරන්නේ නැත්නම් මෙය නීතිගත කරන්නේ. එවැනි අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳව ඔබතුමන් කොහොමද දකින්නේ කියන කාරණේ මුලින්ම අහනවා. ඒ කාරණටම මම පෙරලා තව අදහසක් අපේ ලේකම්තුමාගෙනුත් දැනගන්නට කැමතියි. අමාත්‍යතුමනි. සමස්තයක් විදිහට අධ්‍යාපනය කියලා කියන්නේ දැනුම වගේම සාරධර්ම ආකල්ප වගේම කුසලතා කියන කාරණා අධ්‍යාපනය තුලින් සම්පූර්ණ කිරීම. හැබැයි වර්තමාන අධ්‍යාපනයේ දිහා බැලුවම ළමයි ලක්ෂ 40 ගාණක් අධ්‍යාපනය ලබනවා. එතකොට සාමාන්‍ය ජනගහණයෙන් 5 පමණ දරුවන් අධ්‍යාපනය ලබනවා. සෑම අවුරුද්දකටම ලක්ෂ 3මාරක් විතර මේ පාසල් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. එතකොට මේ බැහැර වෙන ළමයි සමාජගත වෙනවා. එතකොට අර කියන ආකල්ප සංවර්ධනය, කුසලතා, ඒ වගේම සාර ධර්ම, ගුණ ධර්ම අධ්‍යාපනය තුලින් ලැබෙනවා නම් අර සමාජගත වෙන දරුවන් අවුරුද්දකට ලක්ෂ 3මාරක් කියලා ගණන් බැලුවොත් අවුරුදු 10ක් ගියොත් ලක්ෂ 35යි. හැබැයි මේ විදිහට දැන් වසර ගණනාවක් අපි දන්න කාලේ ඉඳලා දරුවන් සමාජගත වෙනවා. හැබැයි සමාජය දිහා බැලුවම සමාජයේ බරපතල විෂමතාවයන් තියෙනවා. බොහොම සංකීර්ණයි. ඒ වගේම සමාජයේ සාමාන්‍යයෙන් දකින්න දෙයක් තමයි සමාජයේ විනයක් නැහැ. සාර ධර්ම, ගුණ ධර්ම කියන ඒවා දැන් සමාජයෙන් පිරිහිලා තියෙනවා. එතකොට මනුෂ්‍යත්වයේ කියන එක වල් වැදිලා තියෙනවා. ඉතින් මේ නිසා අද බරපතල සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා මේ වගේ අමාත්‍යාංශයක් නිර්මාණය කරන්න ඇත්තේ
එක පැත්තකින් අනික අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළෙම තමයි මේ අමාත්‍යාංශය තියෙන්නේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලේ තියලා මේක රාජ්‍ය අමාත්‍යාංශයක් විදිහට නම් කරලා එතකොට අමාත්‍යාංශයක් ආරම්භ කරලා අමාත්‍යාංශයට ලේකම් කෙනෙක් දීලා ඒ වගේම වෙනම වැය ශීර්ෂයක් දීලා අමාත්‍යවරයෙක් පත් කරේ මේකට විශේෂ අවධානය යොමු කරන්න. නැත්නම් අපි දකිනවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිරිවෙන් එකකේ තිබුණා. එතකොට බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ තමයි දහම් පාසල් අධ්‍යාපනය තිබුණේ. ඉතින් මේවා එක තැනකට එකතු කරලා බලාපොරොත්තු වෙන්න ඇත්තේ මේ සමාජයේ විනයගරුක සමාජයක් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම මේ රාජ්‍ය මට්ටමින් සකස් කරන්න. ඉතින් ඒ වගකීම අපිට පැවරුවා. ඉතින් අපිට ඒ වගකීම අපි අරගෙන තියෙනවා. මම ඒ වගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අපේ එතකොට අපේ ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනා. ඉතින් මේක සංකීර්ණ කාර්යයක්. ඉතින් මේ සංකීර්ණ කාර්යය අපි කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ රට ඉතිහාසයේ හැඳින්වුවේ ධර්මදීපයක් විදියට. එතකොට ඒ කාලේ අපි අහලා තියෙනවා රූමත් කාන්තාවක් ස්වර්ණාභරණ වලින් පැලඳගෙන කියන්නේ සූසට අබරණින්. ඔව් සූසට අබරණ පැලඳගෙන ලංකාවේ එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට ආවත් කිසි කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් රූමත් කාන්තාවකට තබා දැන් වයසක අපේ ආච්චි කෙනෙක් කුටවත් එහා ගෙදර ඉඳලා මෙහා ගෙදරට යන්නත් බෑ. සමහරට තනියෙන් එක ගෙදරක ඉන්නත් බැරි අවස්ථාවන් තියෙනවා සමහරලාට. ඒ තරමට අද සමාජයේ යම් පිරිහීමක් දකින්න ලැබෙනවා. හැබැයි පිරිහීමක් වගේම සමාජයේ සමහර අවස්ථාවල අපි දකිනවා සමාජයේ ගුණධර්ම ඉස්මතු වුණ අවස්ථාවක් බොහොම ආදර්ශමත් සිදුවීම් අපි දැකලා තියෙනවා. නමුත් අර කාරණේ බරපතලයි. මොකද අද සමාජයේ දිහා බැලුවම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය. එක පැත්තකින් මත්ද්‍රව්‍ය බරපතල ජාවාරමක් තියෙනවා. මේවා දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් තරුණ පරපුර මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ තුල විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේක දෙමව්පියන්ට ප්‍රශ්නයක්, රටට ප්‍රශ්නයක්, සමාජයට ප්‍රශ්නයක්. ඉතින් මේ නිසා රජය ශාල වශයෙන් මේ සඳහා අදාළ අයට නීත්‍යානුකූලව කටයුතු කරන්න හදනවා. හැබැයි මේ තත්ත්වේ නීතියෙන් විතර ක්‍රියාත්මක කරන්න බෑ. දැන් සමාජයේ බරපතල ගණේ අපරාධ සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ, ඒ වගේම ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන අපචාර, ඒ වගේ වංචා දූෂණ මේ බරපතල විදිහට සමාජයේ තියෙනවානේ. ඉතින් අපි අර සමහර නඩු අහනේව දැක්කම ඒ වගේම මේ නඩු වලින් දෙන තීන්දුව දිහා බැලුවම අපිට පේනවා සමාජයේ කොයිතරම් මේ බරපතල විෂමතාවයකට යනවද කියලා. ඉතින් මේ නිසා මේවා අවම කරලා ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් තියෙනවා ජනාධිපතිතුමා විනයගරුක, නීතිගරුක, ගුණගරුක සමාජයක් හදන්න ඕනේ කියලා ඒකේ වෙනම ක්ලෝස් එකක් තියෙනවා. එතකොට ඒකත් මේකෙන් බලාපොරොත්තු වෙනවා කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. මොකද සෑම දරුවෙක්ම දහම් පාසල් යනවනේ. ඒතර මේ දහම් පාසල් අධ්‍යාපනය තුල දරුවා අර පාසලේදී කරන ඒ අර විෂය කරුණු ඉගෙන ගැනීම අවශ්‍ය තමයි. නමුත් ප්‍රායෝගිකව වැඩිහිටියන්ට සැලකීම, ඒ වගේම තවත් එතකොට ආගමික පැත්තෙන් අපි ගත්තොත් අපි බෞද්ධ ආගම ගත්තොත් සිල් පද පහ රකින්න සමාජයක්. සිල්පද පහ ඇත්තටම රකින්න පුළුවන් නම් ඒ සමාජය බොහොම සුවපත් සමාජයක්. එතකොට සෞඛ්‍ය අතින් වගේම මේ සමාජයේ සාර ධර්ම අතිමුත් නිරෝගී සමාජයක් බවට පත් කර ගන්නවා. අනිකුත් හැම ආගම දැන් Hindu ආගම ගත්තත්, ඊළඟම ඉස්ලාම් ආගම ගත්තත්, කිතුණු ආගම ගත්තත් මේකේ තියෙන සමාජ හරයන්. ඒ හොඳ ආකල්ප. ඒවා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් මේ දහම් පාසල් තුලින් ඇති කරන්න ඕනේ. එහෙම කරොත් මුගක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනකොට දරුවන් අපි සාමාන්‍යයෙන් දරුවන් ඉගෙන ගන්න දිහා අපි බලාගෙන හිටියොත් දරුවන්ට පේන විදිහට දරුවෝ හොඳ දරුවෝ විදිහට ඉන්නවා. හැබැයි මේක අපි බලන්න ඕනි නිරීක්ෂණයක දරුවන්ට නොදැන අපි බලාගෙන හිටියොත් මේ දරුවන්ගේ ක්‍රියාකාරම් හැසිරීම අපිට දකින්න පුළුවන්. ඒ නිසා දරුවෙක් පාසලේ හෝ දහම් පාසලේ ගුරුවරයා නැත්තම් ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් එක හා සමාන චර්යාවක් ප්‍රදර්ශනය කරනවා නම් ඒ දේවල් බොහොම ඇතුළාන්තයට ගිහිලා තියෙනවා. ඉතින් මේක අපි උත්සාහ කරන්නේ විවිධ වැඩසටහන් තුල මේ දහම් පාසල් අධ්‍යාපනය තුල අර බලාපොරොත්තු වෙන ගුණගරුක සමාජය සහ දහම් පාසලට දරුවන් පැමිණීම අඩුවක් තියෙනවා. ළමයි ලක්ෂ 40 ගාණක් පාසල් අධ්‍යාපනය ලබනකොට ලක්ෂ 24ක් විතර තමයි මේ දහම් පාසලේ ඉගෙන ගන්න. එතකොට ඉතින් එතනම මම හිතන්නේ ලක්ෂ 16ක් 17ක් දහම් පාසල් ඉන්නේ නැහැ. ගොඩක් මේක විභාග කේන්ද්‍රීය
අධ්‍යාපන ක්‍රමයක් වෙලා තියෙනවා. සහ අප විශ්වාස කරනවා ගරු අමාත්‍යතුමනි දැන් මේ සහතිකපත්වල වටිනාකම පිළිබඳව ගැටලුවක්ද මේ මතුවන්නේ කියන එක. දහම් පාසල් තරඟ විභාගයක සහතිකයකට තියෙන වටිනාකමේ අඩුවක්ද කියන කාරණාව. මොකද අර කිව්වා වගේ තරඟකාරී සමාජය තුළ දෙමාපියන් උත්සාහ කරනවා දරුවන්ට ඒ තරඟකාරී අධ්‍යාපනයේ ඉහළට යන්න. දහම් පාසල් අධ්‍යාපනයේ එහෙම තැනක නෙවෙයි තියෙන්නේ. ওই වටිනාකම් පිළිබඳ ගැටලුවක්ද මේ මතුව තියෙන්නේ. වටිනාකම් පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. වටිනාකම් පිළිබඳ ගැටලුවක් තියෙන අතරම දහම් පාසල් සහතිකයට දැන් විශ්වවිද්‍යාලයට යනකොට රැකියා අවස්ථාවක් ලබා දීමේදී යම් වටිනාකමක් දෙනවා නම් බොහෝ වෙලාවට දෙමව්පියෝ වුණත් පෙළඹෙනවා දරුවා දහම් පාසලට එවන්න. එතකොට ඒ පැත්තත් අනිවාර්යයෙන්ම මේ දහම් පාසලට වටිනාකමක් ලබා දිය යුතුයි තැන කියන ස්ථාවරයේ අපි අමාත්‍යාංශයක් විදියට අපි ඉන්නවා. ඒක කරන්න ඕනේ. හැබැයි මේක දැන් හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙන දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න. හැබැයි හොඳ අධ්‍යාපනයේ තුර අර සාර ධර්ම ගුණ ධර්ම කියන එක පොඩ්ඩක් අමතක වෙනවා. මොකද තරඟයකට යන්නේ. මේ තරඟේ අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයට ළමයි වාඩි වෙනවාම 100ක් වාඩි වෙනොත් සමහරට උපරිම 70ක් විතර තමයි ජාතික මට්ටමේ ප්‍රතිඵල එන්නේ. උසස් පෙළ විභාගයේ ලක්ෂ 3මාරක් පමණ ඉදිරිපත් වුණාම 1,75,000ක 1,65,000ක් වගේ සමත් වෙන භාගයට භාගයක් අසමත් වෙනවා. ඉතින් මේ සමත් වෙන සහ අධ්‍යාපන සහතිකේ ලබා ගැනීම සමත් වීමේ සහතිකේ ලබා ගැනීම සඳහා ලොකු තරඟයක් තියෙනවා. හැබැයි ඉතින් දෙමව්පියෝ වුණ සමහර වෙලාවට කියනවා මේ දහම් පාසල ගැන කතා කරනවා මේ දහම් පාසල් වලට දරුවෝ එන්නේ නැහැ පුද්ගලික පන්ති වල යනවා ඒ නිසා ඉරිදා පන්ති තහනම් කරන්න කියලා දෙමව්පියෝ කියනවා. හැබැයි ඒ දෙමව්පියෝම තමයි මේ දරුවන් පෞද්ගලික උපකාරක පන්ති වලට යවන්නේ. ඉතින් මේක බරපතල කාරණයක්. ඉතින් නීතියෙන් බොහෝ අය කියන මේක නීතියෙන් මේ මොනවාද මේ උපකාරක පන්ති ආධාර උපකාරක පන්ති නතර කරන්න. හැබැයි ඉතින් උපකාරක පන්ති කරන අයත් ඉතින් සමාජයේ ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායමක්. එතකොට ඒක අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයක මේකෙන් වරුවක් හරි දහම් පාසල් තියෙන ඉරිදා දිනේට මේක පොඩ්ඩක් මේගොල්ලන්ට මේක ඒ ක්ෂේත්‍රේ ඉන්නත් ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නතර කරගන්න අපිට පුළුවන් කමක් ලැබුණොත් අර කාල සීමාව තුළ දරුවන් මොකද දැන් පුද්ගලික පන්තිල යන්නත් බෑ. ඒ නිසා මේ දහම් පාසල් අනිත් පැත්තෙන් දහම් පාසල් තාතිකට වටිනාකමක් තියෙනවා නම් ওই කාරණා කීපෙම දහම් පාසලට දරුවෝයි. ඒතකොට දහම් පාසල ඒ විතරක් ප්‍රමාණයි. ඒතකොට දහම් පාසලට දරුවෝ ගෙන්න ගන්න දහම් පාසලේ ආකර්ෂණීය වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දහම් පාසල් ගුරුවරු අඩුයි. ඒතකොට ගුරුවරුන්ට දහම් පාසල් ගුරුවරුන්ට පුහුණුවක් තියෙන්න ඕනේ. ඒතකොට මේක ස්වේච්ඡාවෙන් දහම් පාසල් ගුරුවරු ඉන්නේ. ඒතකොට දහම් පාසල් ගුරුවරු අඩුම ගානේ කාලයක් සේවය කරනකොට බොහොම තරුණ වයසේ ඉන්නවා නම් ඒ අයට තමන්ගේ අනාගතය සකස් කරගන්න පුළුවන් යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් වටිනවා. දැනට අපි ඇත්තට මේ අයට දෙන්නේ නිල ඇඳුමක් දෙනවා. ඊට අමතරව අවුරුද්දකට පුස්තකාල දීමනාව කියලා රුපියල් 5000ක් දෙනවා. ඉතින් අපි අපේක්ෂා කරනවා ඉතින් අපි මේ වැඩි කරගන්න සහ ඒ ගුරුවරුන්ටත් වටිනාකමක් දෙන්න පුහුණුවක් දෙන්න ඒ අය මොකද ඒක අර අපිට කෙලින්ම අර නීත්‍යානුකූල කරන්න බැරි මේගොල්ලෝ ස්වේච්ඡාවෙන් එන්නේ. ස්වේච්ඡාවෙන් එන අය. හැබැයි ඉතින් මේ ස්වේච්ඡාවෙන් එන අය දහම් පාසලුන් ගුරුවරුනේ. ඒගොල්ලන්ගේ දැනුම් මට්ටම් මේගොල්ලන්ගේ ආකල්ප ඉගැන්වීමේ හැකියාව. එතකොට මේ ගුරුවරුන්ගේ ආදර්ශමත් වෙන්න ඕනේ. එතකොට ඒ ගුරුවරුන් මේකට සුදුසුකම් තියෙන පුද්ගලයෝ විදියට සකස් කරන වැඩපිළිවෙලක් මේක විශාල කාර්යභාරයක්. ඒක කළ යුතු වෙනවා. ඒ පැත්ත මම දකිනවා. අනිත් පැත්තෙන් අර පිරිවෙන් අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ඉතිහාසයේ දිහා බැලුවොත් පිරිවෙන් අධ්‍යාපනය නැත්නම් පන්සල විහාරස්ථානයේ මුල් කරගත්ත අධ්‍යාපනයක් තිබුණේ. ඒ අධ්‍යාපනය තුළ එදා පැවති සමාජයට අවශ්‍ය උගතුන් වියතුන් බිහි කරන්න පුළුවන්කම ලැබුණා. භික්ෂුන් වහන්සේලා නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණා. අද ඓතිහාසික නගර විතර අනුරාධපුර පොළොන්නරුව සීගිරියට වගේ ගියාම ඒ අධ්‍යාපනයේ තියෙන වටිනාකම අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එවැනි වටිනාකමක් තියෙන අධ්‍යාපනයක් බටහිර ජාතීන් ආවට පස්සේ තමයි මේක වෙනස් වෙලා මේ බටහිර අධ්‍යාපන කියන්නේ ඉංග්‍රීසි ජාතීන් මේ රටට ආවට පස්සේ ඉංග්‍රීසි නෙමෙයි බටහිර ජාතීන් මේ රටට ආවට පස්සේ තමයි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වුනේ. හැබැයි ඉතින් මේ වර්තමානයේ අධ්‍යාපන ක්‍රමය ආරම්භ වෙලා අද වෙනකොට ඉතින් වර්ධනීය තත්වයකට පත් වෙලා තියෙනවා. දැන් පාසල් නොවන දරුවෙක් හොයාගන්න අමාරුයි. හැම දරුවෙම වගේ පාසල් යනවා. හැබැයි පිරිවෙන් මේ අපේ රජයේ මැදිහත් වීම එන්න කලින්ම
අපේ භික්ෂුන් වහන්සේලා මේ රටේ පිරිවෙන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන පිරිස් යම් මට්ටමකට මේ පිරිවෙන් පවත්වාගෙන ආවා. එතකොට රජයේ ආධාර උපකාර ලැබුණේ නැහැ. නමුත් කොහොම හරි මහත් ව්‍යායාමකින් මේ පිරිවෙන් අධ්‍යාපනය යම් තැනකට ගෙනාවා. ඊට පස්සේ තමයි රජයේ මැදිහත් වීම ආවේ. ඉතින් දැන් පිරිවෙන් වුණත් ආරම්භය ඉඳලා බැලුවාම පිරිවෙන් ගුරුවරුන්ට පාසල්වල උගන්වන ගුරුවරුන්ට තරම් ඒ වරප්‍රසාද වැටුප් ඒවා හරියාකාරව තිබුණේ නැහැ. හැබැයි ක්‍රමානුකූලව මේක හැදිලා දැන් රජයේ ගුරුවරු මට්ටමට ඒ පහසුකම් වරප්‍රසාද ඒ සියල්ල තියෙනවා. දැන් ඒකට මේ පිරිවෙන් අමාත්‍යාංශයක් ආරම්භ කරාට පස්සේ දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ පිරිවෙන් අධ්‍යාපනය විධිමත් කරන්න. ඒකට පිරිවෙන් අධ්‍යාපනය විධිමත් කිරීමේදී ගුරුවරු බඳවා ගැනීමේදී පවා රජයේ ගුරුවරුන් බඳවා ගන්න තියෙන අවශ්‍ය මූලික සුදුසුකම් සහ ඒ නිර්ණායක පවා සකස් කරන්න අපි අපේ ලේකම්තුමත් එතකොට අපේ පිරිවෙන් අංශේ සියලු දෙනාත් මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. අපි පිරිවෙන් මණ්ඩලෙනුත් යම් ගුරුවරුන් පත් කිරීමේදී ඒ අවම සුදුසුකමට ගුරුවරුන්ට පත්වීම ලබා දීමේ ක්‍රමයක් තිබුණා. ඒක අපි යම් ප්‍රමාණයකට ඒ සුදුසුකම් වැඩි කළා මේ අධ්‍යාපනය ලබා දෙනකොට ඉතින් ගුරුවරු සුදුසුකම් තියෙන පිරිසක් වෙන්න ඕනේ. ඒ මට්ටමට අපි යම් නිර්ණායක ගෙනල්ලා යම් තීන්දුව తీරන ගත්තා. තවත් තීන්දුව తీරන ගන්න තියෙනවා. ඒකට පිරිවෙන් අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවත් පාසලක් හදන එක නෙමෙයි. තවත් පාසලක් හදනවා වෙනුවට පිරිවෙන් අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක භාවය ඒ බලාපොරොත්තු වන අරමුණ පිරිවෙන් අධ්‍යාපනය තුලින් ලැබලා දෙන්න තමයි මේක කටයුතු කරන්නේ. මේක ලේසි නෑ. දැන් මොකද මේ අද තියෙන්නේ බොහොම පාරිභෝගික වාණිජ්‍ය සමාජයක්. මේ වාණිජ්‍ය සමාජය තුළ අපි හැම ක්ෂේත්‍රයකට මේකේ බලපෑමෙන් මිදෙන්න බෑ. නමුත් අපි අමාත්‍යාංශයක් විදිහට රටේ ජනතාව බලාපොරොත්තු විශේෂයෙන්ම ජනාධිපතිතුමත් බලාපොරොත්තු වෙන අරමුණ කරගෙන යන තමයි අපි උත්සාහ කරන්නේ. මේ අපේ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමන් සඳහන් කරන්නේ මේ අමාත්‍යාංශයක් ස්ථාපිත වීමේ වැදගත්කම බොහෝ කාරණා මේ අමාත්‍යාංශය නිර්මාණය කිරීම සඳහා බලපාලා තියෙන කියන එක අපට පැහැදිලි ඔබතුමන්ගේ පැහැදිලි කිරීමෙන් අපේ ලේකම්තුමනි දැන් අමාත්‍යතුමන් කිව් කාරණාව එක්කම මේ අමාත්‍යාංශය අලුත්ම අමාත්‍යාංශයක් රාජ්‍ය අමාත්‍යාංශයක් මේ විෂයපතය සෑහෙන තැනකට විහිදෙනවා පැතිරෙනවා ගම්දනව් සිසාරා ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල ඒ සඳහා වන යාන්ත්‍රණය කොහොමද ඔබ අමාත්‍යාංශයේ පවතින්නේ කියන කාරණය කැමතියි දැනගන්න ඔබතුමන්ගේ මේ යාන්ත්‍රණය සකස් කිරීම සඳහා අපි ආරම්භ කරපු දවසින් ඉඳලම උත්සාහ කරා. දැන් අපි ගොඩාක් දුරට ඒකට අවශ්‍ය කරන නිලධාරීන්ට අවශ්‍ය කරන සම්පත් සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් මෙතෙන්දී එක කාරණාවක් සඳහන් කරන්න ඕනේ. දැන් අපි විධිමත් අධ්‍යාපනයේ ගොඩක් වෙලාවට රැකියාවක් අභිමුඛ කරගෙන පාඨමාලා පවත්වන අධ්‍යාපන ක්‍රමයක් තමයි තියෙන්නේ. නමුත් මෙතෙන්දී රැකියාවක් අභිමුඛ කරගෙන කරන වැඩසටහනක් නෙමෙයි තිබුණේ. හොඳ වෙලාවට මේක ගැන ඇත්තටම අවධානය යොමු වෙච්ච එකත් හරි පුදුමයි. මේකේ අපි බලාගෙන ගියාම පිරිවෙන් වශයෙන් 800 ගණනක් තියෙනවා ලංකාවේ. එක එක වර්ගයේ පිරිවෙන්. ඒ කියන්නේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොවුද? ලියාපදිංචි පිරිවෙන් 800. 820 ගණනක් තියෙනවා. 22ක් තියෙනවා. ඊට අමතරව දල වශයෙන් මේකේ බැලුවහම ළමයි 77000ක් විතර ඉන්නවා. ගුරුවරු 7000ක් විතර ඉන්නවා. මේක විශාල පද්ධතියක්. ඒතර මේ පද්ධතියේ මොකද්ද අපි මේ පද්ධතියෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. දැන් ආගාරු එමෙතුමා කිව්වා වගේ දැන් අපි මුලින්ම හිතපු විදිහට ගුණගරුක සමාජයක් ඇති කරන්න මේක හොඳ යාන්ත්‍රණයක්. මේක ඇත්තටම මේක මේ හඳුනාගෙන මේ සඳහා අමාත්‍යාංශයක් පිහිටවීම අතිගරු ජනාධිපතිතුමා ඉතාමත්ම වැදගත් දෙයක්. ඇත්තටම මටත් වැටහුණේ මේට ආවට පස්සේ. ඒ කියන්නේ තනතුරු දෙනකන් හිතුනේ නෑ මෙහෙම වගකීමක් වෙයි කියලා. ඇත්තටම මෙහෙම වගකීමක් තියෙන කියලා දැනන් හිටියේ නැහැ. මම මොකද අපේ ගේ ගාව තියෙන පිරිවෙනත් මම පිරිවෙනක් ඇටියට දැක්කෙත් නැහැ. මම ඒක දැනගෙන හිටියෙත් නෑ. ඒ වගේ ඉතාමත්ම මේකට ඇතුළට ඇවිල්ලා බැලුවම හරි විශාල කාර්යභාරයක් මේකේ කරන්න තියෙනවා. විශේෂයෙන්ම මේ ගුණගරුක සමාජයක් බිහිවීම. දැන් අපි එමෙතුමා කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙනවා පරිපූර්ණ මිනිස්සෙක් බිහි කරන්න මේ පිරිවෙනක් ඇතුලේ. දැන් මේ පිරිවෙන් වල ගත්තාම ගිහි ශිෂ්‍යෝ භාගයක් ඉන්නේ. ඒ කියන්නේ අපි 77000ක් විතර ගත්තොත් 35000ක් විතර වෙන ගිහි ශිෂ්‍යෝ. ඊළඟට පැවිදි අය තමයි ඉතිරි ප්‍රමාණය ඉන්නේ. එතකොට මේ කවුරුන් හෝ වේවා මේකෙන් එළියට එද්දී මේ අධ්‍යාපනය අවසන් කරලා එළියට එද්දී අපිට ඕන රැකියා පොලිමට යන්නේ නැති ස්වාධීන පුද්ගලෙක් බවට පත් කරන්න. ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ සඳහා අපි විවිධ දැන් අලුතෙන් ක්‍රියාමාර්ග සොයාගෙන යනවා. ඒ වගේම අලුතෙන් විෂය පද්ධතියක් මේකට අපි මේ අලුතෙන් මේ
දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුල තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අර පරණ විදිහට අර ඇමතුමා කිව්වා වගේ අර මහා ප්‍රඥාව බිහි කරපු ඒ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නැවත නගා සිටුවීම තමයි මේ ක්‍රියාවලියේ පරමාර්ථය වෙන්නේ. දැන් අර අපේ අමාත්‍යතුමන් මුලින් සඳහන් කළා ලේකම්තුමනි මේ පන්සිල් පද පහ හරියට රකින්නවා නම් නීතිය කියන එක තදබල ලෙස මේ සමාජයකට අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ නීතියෙන් කරන මේ පාලනය පන්සිල් පද පහෙන් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අප උත්සාහ කළ යුතු වන්නේ පන්සිල් පද පහ රකින්න එවැනි සමාජයක් නිර්මාණය කිරීම. දැන් පැහැදිලි වෙනවා යහපත් සමාජයක් බිහි කිරීමේලා ඔබතුමන්ලාගේ මේ අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් තියෙනවා කියන කාරණේ. දැන් අපේ අමාත්‍යතුමනි විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව කතා කළොත් අපේ ලේකම්තුමන් සඳහන් කරනවා ලියාපදිංචිගත පිරිවෙන් 820 ගණනක් තිබෙනවා කියන කාරණය. එහි 77000ක් පමණ වන පිරිසක් අධ්‍යාපනය ලබනවා කියන එක. ඒ එක්කම සමාජය තුළ යම් පමණකට තියෙන අදහසක් තමයි මේ පිරිවෙන් අධ්‍යාපනයට තියෙන බර තැබීම යම් පමණකට අඩුයි කියන එක. දැන් අප විශ්වාස කරනවා මේ අමාත්‍යාංශයේ බිහි කිරීම තුළම ඒ බර තැබීම වැඩි කරන්න තමයි උත්සාහ කරන්නේ අතිගරු ජනාධිපතිතුමා. කොහොම වුණත් මේ පිරිවෙන් සඳහා ලබා දෙන පහසුකම් එහෙම නැත්නම් ඒ අධ්‍යාපනය සඳහා ලබා දෙන පහසුකම් වැඩි දියුණු කරන්නට මොනවද මේ වන තෙක් වූ කාල සීමාව තුළ ඔබතුමන්ලා දියත් කළ වැඩසටහන්? පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා අපිට ඇත්තටම අමාත්‍යාංශය බාර ගන්නකොට මේක අලුත් අමාත්‍යාංශයක්. මේකට වෙනම වැය ශීර්ෂයක් තිබුණේ නැහැ. එතකොට මම අමාත්‍යාංශයේ ලේකම්තුමත් එතකොට පිරිවෙන් ඒකකයත් එතකොට ඒකට අදාළ මුලින්ම අලුත් අමාත්‍යාංශයක් නිසා අපි අර අනුමත කාර්ය මණ්ඩලය සොයා ගැනීමට සෑහෙන කාලයක් ගියා. එතකොට මොකද වැය ශීර්ෂයක් අපිට තිබුණේ නැහැ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම තියෙන වැය ශීර්ෂ වලින් තමයි මේ කටයුත්ත කෙරුණේ. හැබැයි අපේ අමාත්‍යාංශයට ලැබුණු මුදලින් අපිට ලක්ෂ 36ක පමණ මුදලක් අපිට කොහොම හරි හොයාගෙන අපි පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31ට කලින් අපිට පුළුවන්කම ලැබුණා කළුතර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් යම් ප්‍රමාණයකට භෞතික සම්පත් ලබලා දෙන්න. ඉතින් අපිට තේරුණා අපි මේ පිරිවෙන් වලට ගියාම දැන් පහසුකම් තියෙන භෞතික සම්පත් වලින් සම්පූර්ණ වන උන පිරිවෙන් තියෙනවා. හැබැයි සමහර පිරිවෙන් ගියාම ඒ පිරිවෙන් වලට හරියට ඩෙස්පුටු ටික නැහැ. හරියට අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය වන උපකරණ ටික නැහැ. සමහර ගොඩනැගිලි වල අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා පිරිවෙන් වලත්. එතකොට මේ පිරිවෙන් අතර මූලික පිරිවෙන් තියෙනවා, මහ පිරිවෙන් තියෙනවා, එතකොට විද්‍යායතන පිරිවෙන් තියෙනවා. එතකොට මේ පිරිවෙන් වල භෞතික සම්පත් වල උණතාවයක් තියෙනවා. ඒතර මේ භෞතික අපි මුලින්ම කල යුතු වෙනවා මේ භෞතික සම්පත් ටික අඩු ගානේ ඉගෙන ගැනීම සඳහා. ඒතර ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයම. ඒතර මූලික පිරිවෙන් වල සහ මහ පිරිවෙන් වල පැවිදි හිමිවරු තමයි ශිෂ්‍ය හිමිවරු තමයි මේක ඉගෙන ගන්න. ඒතර විද්‍යායතන පිරිවෙන් වල ගිහි ශිෂ්‍යෝ ඉගෙන ගන්නවා. එතකොට මේ තුල අපි දැකපු දේවල් තමයි මේ අඩුපාඩුකම් සම්පූර්ණ කරන දේ. මොකක් වෙලාට පාසල් අධ්‍යාපනයේ අවශ්‍යතා ගැන මොකක් කතා කරාට මේ පිරිවෙන් වල තියෙන සමහරලාට ඒ පිරිවෙනේ පරිවනාධිපති ස්වාමීන් වහන්සේලා ඒ පිරිවෙනේ ආචාර්ය මණ්ඩල යම් ආකාරයකින් මේ පහසුකම් හොයාගෙන තියෙනවා. නමුත් අපිට තේරුණා අපි ගියාම අපි නිරීක්ෂණ චාරිකාවල ගියා. ඒ ගියාම කියන්නේ මේ පිරිවෙන් වල ඒ භෞතික සම්පත් වල උණතාවය තියෙන නිසා මේ වතාවේ අපි බලාපොරොත්තු වෙනවා අපිට ලැබිලා තියෙන ප්‍රතිපාදන වලින් මේ පිරිවෙන් වල අවශ්‍ය භෞතික සම්පත් ටික සම්පූර්ණ කරන්න. අඩුමතරම මේ ඩෙස්පුටු ටික අපිට ඩෙස්පුටු වලින් අවශ්‍ය ප්‍රමාණයෙන් භාගයක්වත් හරියටවත් මේ අවුරුද්දේ අපිට ලබා දෙන්න පුළුවන් වුණොත් ලොකු ජයග්‍රහණයක්. මොකද සමහර වෙලාවට සමහර මේ තියෙනවා මේ අර භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නවා. දැන් සමහරලාට ඔය දහම් පාසල් වල තියෙන දිගඩෙස් සහ බංකුව තමයි තියෙන්නේ මේ වාඩි වෙන්නත්. එතකොට මේකේ ඉතින් ඇත්තටම පැය කීපයක් එක දිගට ඉන්න අමාරුයි. මොකද ඒක සෞඛ්‍ය සම්පන්නවත් ඉන්න අමාරුයිනේ. දැන් මේ පවතින කාල සීමාවේ බොහොම අමාරුයි. ඉතින් මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ශිෂ්‍යයෙකුට ඩෙස් එකක් පුටුවක් තමන්ටම පෞද්ගලිකවම ඒක පරිහරණය කරන්න පුළුවන් විදියට. එතකොට එහෙම තිබ්බම එතකොට අර මේ නිදහස් අවකාශය පවා එතනින් ඇති කරගන්න පුළුවන් වෙනවා.
එතකොට දරුවන්ට වගේම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට යම් පහසුවක් ඇතුව ඉගෙන ගැනීමට පුළුවන්. ඉගෙන ගන්නකොට ඇත්තටම බොහොම මනස නිරවුල්ව තියෙන්න ඕනි. එතකොට ඉගෙන ගැනීමේදී වාඩි වෙන එක පවා බොහොම පහසුවට තියෙන්න ඕනි. අනික භික්ෂුන් වහන්සේලාට අපි සාමාන්‍ය අපේ ගෙදර බණකට ආවම දානෙකට ආවම එතකොට උත්සවයකදී භික්ෂුන් වහන්සේලා ආවම අපි භික්ෂුන් වහන්සේලාට පුදුම ගෞරව සම්පන්න විදිහට ඒ පහසුකම් ටික අපි සපයනවා. ගියෝ කොහොමුණත්. හැබැයි පිරිවෙන් වල ගත්තාම දැන් හැම පිරිවෙනකම මේ සමහර පිරිවෙන් වල එහෙම පහසුකම් අඩුයි. ඉතින් කුඩා අපේ ආමදුරවරු එතෙන්ට මේ අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. මේකත් පිරිවෙන් අධ්‍යාපනයේනේ. දැන් සමහර පාසල් වල තියෙන පහසුකම් සමහර පාසල් තියෙන පහසුකම් අඩු පාසලුත්. වෙයි එහෙම බැලුවම මේ පිරිවෙන් වලට අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපිට අවශ්‍යයි මේගොල්ලන්ට ඩෙස්පුටු විතරක් නෙමෙයි. මේ නවීන තාක්ෂණයෙන් දැන් බොහෝ වෙලාවට දැන් අපි කොවිඩ් වසංගතයේ තිබුණ කාලේ අපි දන්න දුරස්ථ අධ්‍යාපනය. ඒ වගේ මේ අන්තර්ජාලය ආශ්‍රිත අධ්‍යාපනය ලබලා දෙන්න. එතකොට විවිධ භාෂාවන් ඉගෙන ගන්න ඕනේ. එතකොට භාෂාගාර අවශ්‍ය වෙනවා. එතකොට විද්‍යාගාර අවශ්‍ය වෙනවා අර විද්‍යායතන පිරිවෙන් වලට. එතකොට පුස්තකාල පහසුකම් මේ සියලු පහසුකම් අවශ්‍ය වෙනවා. දැන් සමහරලා භික්ෂුන් වහන්සේලා මේ පිරිවෙන් වලට අත්තිවාරම දාගෙන කණු ටික හිටවගෙන ඉන්නවා. සමහර පිරිවෙන් වල ගොඩනැගිල්ල බාගෙට හදලා ඉතිරි ටික හදාගන්න බැරුව ඉන්නවා. සමහරවිට රජයේ මුදල් ලැබිලා කොටසක් ලැබිලා ඉතිරි කොටස ලැබිලා නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ගියාම අපි දැක්කම විශාල වශයෙන් මේ අඩුපාඩු තියෙනවා. ඉතින් අපිට පුළුවන්කම ලැබුණොත් මේ භෞතික පහසුකම් මේ ගොඩනැගිලි පහසුකම් එතකොට පුස්තකාල පහසුකම් විද්‍යාගාර භාෂාගාර පහසුකම් ටික දීලා ඒ අවශ්‍ය පරිගණක අවශ්‍ය නම් නවීන තාක්ෂණයක් ඒක දීලා විශේෂයෙන් භාෂාව දැන් අපි අපේ බෞද්ධ ආගම ගැන දැන් බටහිර ජාතීන් පවා බෞද්ධ ආගම ගැන පැහැදිලා අපේ ආගමේ තියෙන වටිනාකම හරය ගැන පැහැදිලා මේ පැවිදි වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒකට අපේ විහාරස්ථානට උදව් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේ මේකේ බොහොම ඉතා වටිනාකමක් තියෙන ආගමක් දහමක්. ඒකට මේක අපි ලංකාවට විතරක් සීමා කරන්න හොඳ නැහැ. මේක ජාත්‍යන්තරව ධර්මදේශනාව කරගෙන යන්න බුදුන් වහන්සේ කිව්වෙත් චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඒ සීමාවකට යටත් කළානේ මුළු ලෝකේටම මේ ධර්මයේ ප්‍රචාරය කරන්න භික්ෂුන් වහන්සේ නමක් සූදානම් කරනවා. මොකද දැන් අපි මොනවා කිව්වත් දැන් සමාජයේ කොච්චර සංකීර්ණ සමාජයක් වුණත් සමාජයේ එක පැත්තකින් මේ ආගම ධර්මයට නැඹුරුන අවස්ථා තියෙනවා. අර මහමෙවුනා වගේ විහාරස්ථාන දිස්ත්‍රික්ක මට්ටමේ තියෙනවා විශාල වශයෙන් පිරිස සහභාගී වෙනවා. ඒවට ආදාය උපකාර කරනවා. සමහර තරුණ අය ඒ වගේම රැකියා කරන අය විවිධ උසස් රැකියා කරන අය පවා ඒ මහමෙවුනා විහාරස්ථාන වලට ගිහිලා සිල් සමාදන් වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒවට උදව් කරන අවස්ථා තියෙනවා. එතකොට සමාජයේ එහෙම ප්‍රවණතාවයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි භික්ෂුන් වහන්සේ සූදානම් කරන්න ඕනේ විවිධ භාෂාවන්ගෙන් ඒ වගේම විවිධ يعني බොහොම චතුර කතන හැකියාවන් තිබුණොත් තමයි මේ ධර්මය අනිත් අයට දෙන්න පුළුවන්. ඉතින් සම්ප්‍රදායිකව ධර්මය දේශනා කිරීමේදී බොහෝ වෙලාවට ශ්‍රාවකය අසන්න අයට සමහරලාට මේක හිත වෙනස් වෙනවා. සමහර ධර්ම දේශනාවන් කරන භික්ෂුන් වහන්සේලාගේ ඒ සුමధుර ධර්ම දේශනාවට සවන් දෙනකොට අපි පැයක් හරි අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම භික්ෂුන් වහන්සේලා පිරිසක් තමයි අපි බිහි කරන්න ඕනේ. ඒකට මුළු ලෝකෙටම ධර්මය ගෙනියන්න පුළුවන් විදියට විශේෂයෙන් අපේ රටේ මේ ධර්මය ප්‍රචාරය කරගන්න පුළුවන් වුණොත් ඒක වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපේ අමාත්‍යතුමන් යම් තැනකට ගෙනෙනවා මේ පිරිවෙන් අධ්‍යාපනයේ වැදගත්කම සහ සිදු කළ යුතු යාවත් කාලීන කිරීම පිළිබඳව අපි මේ පිළිබඳව කතා කරමු අපේ ලේකම්තුමනි. ඊට පෙර ආතුව අපේ දුරකථනයේ අසන්නෙක් ඉන්නවා. අපි ආරාධනා කරන්නටත් පෙර ආතුව අපි මතක් කරන්නම් දැන් මෙතෙන් සිට ඔබට පුළුවන් අපේ අමාත්‍යතුමන්ට ලේකම්තුමන්ට ඔබට අවශ්‍ය වන්නා වූ ඒ විමසා දැන ගැනීම කරන්නට කෙටියෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න 0112 695446 0112 695447 දුරකථන ඔස්සේ දුරකථනයේ රැඳින්න ඔබට අවස්ථාව. ආයිබෝවන් මම එල්පීටී නීතිඥ මුනිදා සහ අල්පන්දිනී මම දහම් පාසල් අධ්‍යාපනය බෞද්ධ ධර්මාචාර්ය දක්වා ඉගෙනගත් එක්කෙනෙක්. මම වෘත්තීය නීතිඥයෙක්. නමුත් මම ඉල්ලීමක් කරනවා ලේකම්තුමාගෙන්. මම දන්නවා ලේකම්තුමා ඉතා දක්ෂ බෞද්ධ හරියාවක් සාහිත්‍ය කෙනෙක්. එතුමා ගාල්ලෙත් හිටියා.
ලංකාවේ ප්‍රාදේශීයකම් කන්තෝරු හරහා බෞද්ධ සමාජෝජක තනතුර මහත්මින් ලවා මේ ගම්බද ළමයි පාසල් නොවන දහම් පාසල් ළමයි අපිට එදිනෙදා ඇතුළත තත්ත්ව පිළිවෙල බැලුවා ඉතාම සෝචනීයයි. ඒ නිසා වාම සංගණනයක් කළ මාස දෙකක් ඇතුළත මේ දුප්පත් අහිංසක ගෙවල් ළමයිට දෙමාපියට අත්‍යවශ්‍ය යවන්න පහසුවක් නැති හින්දාත් නොදැනුවත්කමත් වුවනාවක් නැති නිසා යවන්නේ නැහැ. ඒ නිසා අත්‍යවශ්‍යයෙන්ම වයස 16 දක්වා මේ ගම්බද ළමයි විශේෂයෙන්ම දහම් පාසල් යොමු නොවීමෙන් ඇතිවන සමාජ ප්‍රතිවිපාක අපි උසාවි වේදක නීතිඥ හැටියට එදිනෙදා ඉතාම කනගාටු වෙනවා. විනිසුරු ඉතාම කනගාටු වෙනවා මේ ළමයට. ඒ නිසා මම ඉතාම කාර්යක ඉල්ලීමක් කරනවා මුළු රටම පැදිහත් මේ ව්‍යාප්ත වෙන විදිහ වහාම පාසල් නොවන ළමයි විතර සංගණනයක් අර ප්‍රාදේශීයකම් කන්තෝරු කරලා අත්‍යවශ්‍ය පියවර ගන්නවා ලෙස බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නීතිඥතුමනි. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබටත් පුළුවන් කෙටියෙන් අදහස ඉදිරිපත් කරන්න. ආයුබෝවන්. අද දිනේ සමාජයේ ගොඩක් දේවල් කෙරෙන්නේ අවබෝධයෙන් නෙවෙයි. ගොඩක් කරන්නම් වාරේ කරනවා. අධ්‍යාපන ක්‍රමය දිහා බැලුවොත් ප්‍රමුඛතාවයේ තියෙන සහතික ලබා ගැනීමට අත්දැකීම් ගුණධර්ම යම්කිසි කාර්යයක් ධාර්මිකව කරන්නේ කොහොමද කියන කාර්ය සහතිකයෙන් මනින්න පුළුවන්ද මේ දෙක එකිනෙකට ගලපගන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශ්න බොහොමයක් එනවා. දැන් මුලින්ම ගාල්ලෙන් කතා කරපු අපේ නීතිඥතුමන් සඳහන් කළේ ලේකම්තුමනි මේ දහම් පාසල් දරුවන් පිළිබඳව සංගණනයක් කරන්න සහ දහම් පාසල් නොවන අයව ගෙන්වා ගන්නට ක්‍රමවේදයක් සකස් කරන්න කියලා පිළිතුරු දීමක් කරන්න පුළුවන් ඔබතුමන්ට. ඔව් ඇත්තටම මේ දහම් පාසල් නොයන්න ඇමතුමා මං හිතන්නේ හේතු කිහිපයක් පැහැදිලි කරා. ඊට අමතරව මමත් දකින දෙයක් තමයි දහම් පාසලෙත් කරන්නේ ඉස්කෝලේ උගන්වන බුද්ධ ආගම ඒ වගේ පොතක උගන්වන එක තමයි. ඇත්තටම දහම් පාසලෙන් විය යුත්තේ ඒක නෙමෙයි. ඒ නිසා දැන් අපි ඒ සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක් කරලා අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නූතනයට ගැලපෙන දහම් පාසලක්. ඒකේ අපි සුහුරු කුසලතා තමයි ළමයින්ට උගන්වන්නේ. ඇත්ත වශයෙන්ම කොහොමද දෙමව්පියන්ට සලකන්නේ කොහොමද පන්සලට ගියාම හැසිරෙන්නේ කොහොමද දානයක් දෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේලාත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද යන්නේ කොහොමද සමාජයේ සතිමත් සමාජයක් සතියෙන් යුතුව කටයුතු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි දැන් අලුතෙන් සකස් කරගෙන යනවා ආදර්ශ කීපයක්. අන්නේ ආදර්ශ තමයි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ලේකම්තුමනි අපේ දහම් පාසල් යන කාලේ අපේ දහම් පාසල් වල තිබුණා පරෝපකාර වැඩසටහන්. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. අපි ස්වේච්ඡාවෙන් ගිහින් ගමේ තැනකට උදව් පදව් කරනවා. හැබැයි පුංචි ලකුණු දීමක් කරනවා. අර මේ ක්‍රමවේද තියෙනවා. පොඩි ප්‍රසාද මේ තිලිනයක් ලබා දීලා කෙනෙක්ව යම් දෙයකට පොළඹවන. දැන් මං කියන්නේ එවැනි දේවල් නේද මේ අද දවසේ විය යුතුයි කියලා අප විශ්වාස කරන්නේ. දැන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේට මං හිතන විදිහ ඒකෙන් ලකුණු 40ක්වත් මේ දහම් පාසලෙන් දෙන්න ඕන. ඉතිරි 60 තමයි එහෙන් ගන්න වෙන්නේ ළමයි. ප්‍රශ්න පත්‍රේ. ඔව් ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 40ක් දෙන්න පුළුවන් නම් දහම් පාසලේ කරන වැඩ සම්බන්ධයෙන් මොකක් හරි ඇගීමක් කරලා යම්කිසි විදිහකට ඉතිරි 60 තමයි විභාගෙන් ගන්න. එතකොට ළමයි දහම් පාසලට එනවා. අනිවාර්යයෙන්ම. මොකද ඒ විෂය ඉතාම පහසුවෙන් සමත් වෙන්න පුළුවන්. දැන් ඔය සඳහා වන නෛතික ක්‍රියාදාමයේ සිදුවිය යුත්තේ ඔබතුමන්ලගේ අමාත්‍යාංශය. ඒ සම්බන්ධීකරණ කාර්යභාරය. ඒක දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ අපි සඳහන් කරලා තියෙනවා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා මේ ඒ විදිහේ වැඩසටහනකට යන්න කියලා. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ සම්පූර්ණම උඩු යටි කරන ක්‍රියාදාමයක්. ඒක තුල විභාග ක්‍රමය, ඇගීම් සියල්ලම වෙනස් වෙනවා. ඒක තුල අපිට මේක පහසුවෙන් මේ නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. බොහොම හොඳ කතාවක්. දහම් පාසල් අධ්‍යාපනයත් අද තියෙන සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදයේ පදනම් කරගෙනමයි. ඊට වඩා වෙනස් තැනක් විය යුතුයි. සාමාන්‍යයෙන් ජපානය වගේ රටවල් වල බොහෝ දේවල් දරුවන්ට උගන්වන්නේ ක්‍රියාකාරකම් එක්ක. දැන් අපිටත් මේ දහම් පාසලේ වෙන ක්‍රියාකාරකම් කරන තැනක් බවට පරිවර්තනය විය යුතුයි කියන කාරණාව මතක් කරන්නේ අමාත්‍යතුමනි. ඔව් මේ අපේ ලේකම්තුමා කියපු කාරණාවලට අමතරව අපි හම්බෙන් දහම් පාසල් වලට යනවා. දහම් පාසලට අපි ගියාම අපි දකිනවා දරුවෝට වාඩි වෙන්න තැනක් නැහැ, බිම වාඩි වෙනවා. බොහෝ තැන්වල එහෙමයි. ගල් උඩ වාඩි වෙලා ඉන්නවා. සමහර විහාරස්ථානවල තින් ගල් තලා එහෙම තියෙනවා, ගල් වල වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඇහුවම කියනවා මේ ශාලාව පහසුකම් බණ ශාලාවේ ප්‍රමාණවත් නැහැ. නමුත් ඒ හින්දා තමයි අපි එළියට එන්නේ. එතකොට වැස්ස වර්ෂා වෙලාවට මේ දරුවන් දහම් පාසල් එන්නේ නැහැ. මොකද දහම් පාසල් අර ශාලාවල ඉන්න ප්‍රමාණයට විතරයි දහම් පාසල් මේක පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි අපි දකිනවා මේක මේ අඩුපාඩුකම් සම්පූර්ණ වෙන්න ඕනේ.
සාමාන්‍යයෙන් පාසලක දැන් පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ තරඟය දිහා බැලුවම සෑම දෙමව්පියෙක් සමහරලාට අපි දැන් පාසලේ පන්ති කාමරයක් අඩුයි අලුතින් පන්තියක් පටන් ගන්න බෑ ළමයි සංඛ්‍යාව වැඩි වුණාම දෙමව්පියෝ එකතු වෙලා පන්ති කාමරය හදනවා. එතකොට දෙමව්පියෝ ඩිස්පුටු පළවෙනි ශ්‍රේණියට හුඟක් දෙමව්පියෝ හදලා දෙනවා. ඒක පුදුම උනන්දුවක් තියෙනවා. හැබැයි දහම් පාසලට එහෙම වැඩපිළිවෙලක් දියත් කරන්නේ නැහැ. ඒතකොට දහම් පාසලේ නායක හාමුදුරුවෝ නැත්තම් දහම් පාසලේ ඉන්න අය පුළුවන් විදිහට යමක් කරගත්තොත් තමයි. එතකොට අර දෙමව්පියන්ගේ තියෙන අර දහම් පාසලට තියෙන මේ ආකල්පමේ වෙනසක් වෙන්න ඕනේ. දැන් පාසල වගේම තමන්ගේ දහම් පාසලට අවශ්‍ය තමන්ට පුළුවන් විදිහට උදව් උපකාර කරන්න ඕනේ. රජයෙන් කළ යුතුයි. මේ අපි වැඩ පිළිවෙල සකස් කර යුතුයි. නමුත් පාසලට දක්වන අවධානය අඩුයි. අනිත් පැත්තෙන් දහම් පාසල ආකර්ශනීය ස්ථානයක් වෙන්න ඕනේ දරුවන්ට අර කියනා වගේ මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඒ පැත්ත සකස් වෙන්න ඕනේ. අනික මේ දහම් පාසල්වල ගාක් තැන්වල අපි දකිනවා මේ දහම් පාසල් සමහර 800 500 300 ඒ වගේ ගණන් වලට එනවා. හැබැයි ඒ තරමට ඒ දරුවන්ට කිසිම පහසුකමක් නැහැ. ඒ පහසුකම් සපයා දීමත් ලොකු වගකීමක්. ඒක බැරරුම් කාර්යයක්. නමුත් ඉතින් ඒක කළ යුතුයි. මොකද දහම් අධ්‍යාපනයේ කියන්නේ අර අපේ සමාජයේ අපි අර ගොඩක් වෙලාට සමාජයේ දියුණුව කියලා දකින්නේ මොකද්ද? පාරවල් ටික හැදෙනවා. එතකොට විදුලිය, එතකොට ගොඩනැගිලි තියෙනවා. එතකොට රාජ්‍ය ආයතන තියෙනවා, පෞද්ගලික ආයතන තියෙනවා. වාහන මාර්ගේ වැඩිපුර යනවා. හැබැයි ඒක තමයි අපි මේ භෞතික ඇහැට දකින්න තියෙන දියුණුව. නමුත් ඇත්තටම දියුණුව කියන්නේ ඒකනේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය. නේ මිනිසුන්ගේ හැසිරීම, කතා බහ, සිරිත් විරිත්. මිනිසු ක්‍රියා කරන ආකාරය. ඒක නිසා අපි හිතනවා මේ පිළිබඳව සමාජමය ආකල්පයත් වෙනස් විය යුතුයි කියලා. අප මේ කතා කරන්නේ යහපත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ධර්ම අධ්‍යාපනයේ කාර්යභාරය පිළිබඳව. දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමන් විජිත බේරුගොඩ මැතිතුමන් ඒත් එකම එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්තුමන් එස්.එච්. හරිශ්චන්ද්‍ර මැතිතුමන් අද දවසේ සුභාරතී සංවාද මණ්ඩපයට අපත් සමගින් එකතුව සිටින්නේ. බොහෝ දෙනෙක් උනන්දුයි මේ මාතෘකාව සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. තවත් දුරකථන ඇමතුම් දෙකක් අපට ලැබී තිබෙනවා. නිෂ්පාදක කණ්ඩායම දන්වනවා. මුලින්ම කවුද අපිත් එක්ක සම්බන්ධ වන්නේ? ආයිබෝවන් සුබෝදෑසනක් ඔබට. ආයිබෝවන්. කතා කරන්න අපි අහගෙන ඉන්නේ. ආයිබෝවන් රාජ්‍ය මිත්‍රමා ලේකම්තුමනේ බොහොම වැදගත් සංවාදයක් යන මේ අවස්ථාවේ මට අවස්ථාව ලබා දීම සම්බන්ධව සුදුසුන්ත වෙනවා. මමත් දහම් පාසල් ගුරුවරයෙක්. ඔබතුමාලා සාකච්ඡා කරන සංවාදයේ ප්‍රායෝගික අත්විඳින කෙනෙක්. දහම් පාසල් අධ්‍යාපනය දරුවන් ලබා දීලා දරුවන් යහමකට යවන්න ඕනේ කියන ඒකායන පරමාර්ථයෙන් මේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන ඉන්න කෙනෙක් මම. ඉතින් ප්‍රායෝගිකව මේ දරුවන් දහම් පාසලට අරගෙන ගෙනීම සම්බන්ධව දෙමාපියන් තුළ යම් කිසි විශ්වාසදායී හැඟීම් ඇති වෙන ආකාරයේ තුනුල් වැඩපිළිවෙලක්. ඇත්තම කිව්වොත් බ්‍රේන් වොෂ් එකක් කරන්න ඕන සමයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. දරුවන් විශේෂයෙන්ම පොඩි පන්ති වලට පොකුරු පිටින් යනකොට දහම් පාසල් අවසාන ධර්මාචාර්ය පන්ති වලට එන ප්‍රවණතාවය බෙහෙවින්ම අඩු වෙනවා. දහම් පාසල් අවසාන ධර්මාචාර්ය පන්ති වලට උගන්වන ගුරුවරියක් විදිහට මම සමහර දවස්වලට දහම් පාසල් ගිහිල්ලා අපස්සට ගෙදර එනවා නිකන්. ඉතින් ඒ හින්දා විශේෂයෙන් 10 වෙනි ශ්‍රේණිය වගේ පන්ති වලට එනකොට නායකත්වයේ කියන පෞරුෂය ගොඩනගන්න ශිෂ්‍ය නායක සංසද පිහිටවන්නේ ඒ පන්ති වලින්. එතකොට ඒ හරහා විහාරස්ථානයට ගොඩක්ම තරුණ ළමයි එකතු කරගන්න අපට අවශ්‍ය වෙලා තියෙන ප්‍රවණතාවය නැති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ටියුෂන් පන්ති හරහා සහ දෙමව්පියන් ඒ දවස වෙන වෙන කාර්යයන් සඳහා යොමු කිරීම තුළින් ඒ හින්දා විශේෂයෙන් දෙමව්පියන් මේ ශාස්ත්‍රයට ආකර්ෂණයක් ඇති වෙන අන්දමේ පුළුල් වැඩපිළිවෙලක් සහ ගුරුවරුන්ගේ පැත්තෙන් ඒගොල්ලෝගේ භාෂා ඥානය විශේෂයෙන් පාලි භාෂාව දියුණු කරන්න මම නම් සංක්‍රීයවම මම ජීවිතයට එකතු කරගෙන විවිධ විභාග හරහා පාලි භාෂාව ප්‍රගුණ කරන්න මහන්සි අරගන්නවා. ඒ වගේම මම විශේෂයෙන් කියනවා ඔය තියෙන පාලි භාෂා ප්‍රවර්ධන වැඩපිළිවෙල එතනින් එහා ගිහිල්ලා අර විශ්වවිද්‍යාල මට්ටමේ ගුරුවරුන් කැඳවාගෙන ඇවිල්ලා පාලි භාෂාව ගුරුවරුන්ට උගන්වන්න විශේෂ වැඩපිළිවෙලක් වගේම ඉංග්‍රීසි භාෂාව වගේ දැන් අපේ දැනුම වෙනත් රටවල් හරහා බෙදා හරින්න හරි පුළුවන් විදිහේ විශේෂ වැඩපිළිවෙලක් යොදන්න. ඒ වගේම ගුරුවරුන් සමහර ගුරුවරු ගොඩක්ම අවිවාහක ගුරුවරු ඉන්නේ. ඒගොල්ලෝ මේ වයසට යනකොට මම ඒකත් යම් තැන් වලින් අත්විඳලා තියෙනවා. ඒගොල්ලන්ට දරුවෝ නැහැ.
කෙනෙක් නැහැ. වයසට යද්දී ඒගොල්ලෝ දහම් පාසල් ගුරු සේවයේ විශ්‍රාම යන වයසදී ඒගොල්ලෝ යන්නේ මහලු නිවාසවලට. ඉතින් ඒ හින්දා මෙන්න මේ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ඔබතුමන්ලට යොදන්න පුළුවන් නම් රාජ්‍ය අනුග්‍රහය යටතේ ගුරුවරුන් සම්බන්ධ විශේෂ අවධානයකුත් යොමු කළා. මම හිතනවා ඒක මේ ශාස්ත්‍රය සුලින් අනාගත පරපුර විශේෂයෙන් බෞද්ධ ආගමික පැත්තෙන් අපේ රට යහපත් තැනකට අරගෙන යන්න පුළුවන් අධිකාලමක්. බොහොම ස්තුතියි. කෙටියෙන් ඔබේ අදහස ඉදිරිපත් කරමු. වේලාවත් බොහොම ඉක්මනින් ගමන් කරන නිසා තවත් දුරකථන නැමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. ආයුබෝවන් සර්ණයි. මම එල්පිටි සනත් කතා කරන්නේ. මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. 6 වසරේ සිට 11 වසර දක්වා දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමෙන් අරමුණු පරමාර්ථ 10ක් තියෙනවා ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන. එහි 8 වෙනි අරමුණ පිළිබඳව තමයි මගේ ප්‍රශ්නය. 8 වෙනි අරමුණ තමයි බෞද්ධ දේශපාලන සහ බෞද්ධ ආර්ථික දර්ශනය ඉගැන්වීම. නමුත් ගරු ලේකම්තුමනි මේ පරමාර්ථ ඉෂ්ට කරගන්න මේ අවුරුදු 6ටම දාලා තියෙන පාඩම් දෙකයි. ඒතකොට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ බෞද්ධ ආර්ථික හා බෞද්ධ දේශපාලන දර්ශනය දරුවන්ට ඉගැන්වීමට මේ පාඩම් දෙක. මට අත්‍යවශ්‍යම දේ තමයි මේ විෂය නිර්දේශන සහ දේශපාලන දර්ශනය සහ ආර්ථික දර්ශනය සඳහා තව පාඩම් වැඩි කර ගැනීම. අඩු ගානේ අවුරුද්දේ පාඩම් 3 ගානේවත් අතුලත් කර ගැනීම. බොහොම ස්තුතියි. හොඳ යෝජනා කීපයක්, සාධනීය යෝජනා කීපයක් වෙනවා. පළවෙනියට දහම් පාසල් ගුරුතුමිය යෝජනා ගණනාවක් කළා ලේකම්තුමනි. ඒ අතර මේ ධර්මාචාර්ය විභාගය දක්වා තරුණ දරුවන් පාසලට දහම් පාසලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල, පාලි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම සහ ගුරුවරුන් නගා සිටුවන්නට යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මේවා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා යෝජනාවක් තියෙනවා. දැන් මේ ඇත්තටම අර අපිට සති 52යි තියෙන්නේ සාමාන්‍යයෙන් සතියකට එක දවස ගානේ දවස් 52ක් තමයි මුළු අවුරුද්දෙම දහම් පාසල පවත්වන්නේ. හැබැයි මේ පොතේ තියෙනවා මම හිතන්නේ පාඩම් 52කට වැඩි. ඒ කියන්නේ දවසකට එක පාඩමකට වැඩි කරන්න වෙනවා. ඒක එතන අපි දැක්කා පොඩි වැදගත්කමක් තියෙනවා ඒක වෙනස් කිරීමේ. ඒකෙදී ඒක අපි කටයුතු කරගෙන යනවා ඉදිරියට වෙනස් කරන්න. අර මුලින් කතා කරපු විදිහට පිරිවෙන් අධ්‍යාපනය ගැන කතා කරා වේලසනින්. එතෙන්දී අපි දැන් ඔය ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය ඉගෙනවීම වැඩි දියුණු කිරීම අවශ්‍යතාවය පැහැදිලි කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා. ඒක අපි කරගෙන යනවා. ඒ අතරතුර දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ වාස්තු විද්‍යාව, දේශීය වෙදකම, ඔය පෙරදිග ශාස්ත්‍ර, ඇත්තටම සටන් කලාව පවා මේ පිරිවෙන්වල උගන්වන්න. දැන් අපි ඊට අමතරව නීතිය. මොකද අති විශාල වැදගත්කමක් තියෙන මේ නීතිය සම්බන්ධ නොදැනීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නීතියේ මූලිකාංගවත් මේ පිරිවෙන් අධ්‍යාපනය තුළට ගෙනියලා ඒ ළමයින්ට උගන්වන්න. ඒවා අතිරේක විෂයන් හැටියට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න අපි හිතමුකෝ වාස්තු විද්‍යාව ඉගෙන ගත්තා කියලා අපි මේකෙන් එළියට එන ළමයෙකුට අඩුම තරමේ මේ වාස්තු විද්‍යාත්මකව සමාජයේ කෙරෙන්න තියෙන වැඩක් කරලා ජීවත් වෙන්න පුළුවන්. දේශීය වෙදකම ඉගෙන ගත්තා කියලා දැන් ඒක අපි සම්පූර්ණව දේශීය වෙදකම බාහිර අමාත්‍යවරයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපේ පිරිවෙන්වල මේක ක්‍රියාත්මක කරන්න. ඒක සාර්ථක වෙයි. දැන් ඒ වගේ දෙයක් කරාම පිරිවෙනෙන් පිටවන දරුවා අර රැකියා පොලිමට යන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒක තමයි. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ සම්පූර්ණ ස්වාමින් වහන්සේ නමක් හැටියට එළියට යන්න. අන්න ඒ සඳහා තමයි අපේ දැන් මේ කැපවීම සහ අපේ මේ ක්‍රියාවලිය සකස් වෙන්නේ. ඒක ඊට අමතරව තව එක කරුණක් කියන්න තියෙනවා. ඒක තමයි මේ ඉස්සර විෂයන් 60 ගණනක් ඉගෙනුවා පිරිවෙනක. දැන් මම හිතන්නේ ඔබතුමා දන්නවත් ඇති දැන් පිරිවෙනක විෂයන් 12කට 15කට සීමා වෙලා තියෙනවා. ඒ විෂයන් ඔක්කොම වගේ මේ ඉස්කෝලවල ගන්න විෂයන්ට බොහොම කිට්ටුවෙන් යන්නේ. ඉතින් ඒ නිසා මොනතරම් අපිට තිබිච්ච දේවල් මගහැරිලාද කියලා එතනින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි අන්න ඔය මගහැරීම සිදුවන්නේ මේ පිරිවෙන් අධ්‍යාපනයට රජයේ මැදිහත් වීමත් එක්කද ඊට පෙර ආතුව ඊට පෙර ආතුව ඉඳලම මේක සිද්ධ වෙගෙන ආවා. මේ ගොඩක් කලාවල් නැතුව ගියා. ගොඩක් දේවල් විශේෂයෙන්ම මේ චිත්‍ර කලාව, එතකොට බිතුසිතුවම්, කැටයම් ඒවත් පවා උගන්වලා තියෙනවා පිරිවෙන්වල. මේ ආත්මාරක්ෂක කටන් හුඟක් වෙලාවට අපේ හුඟක් පිරිවෙන්වල උගන්වලා තියෙන ඒ කාලේ. ඉතින් ඒ වගේ දේවල් මේ කවි ලියන විදිය, කාව්‍ය ශාස්ත්‍රය ඒ වගේ දේවල් පවා උගන්වලා තියෙනවා. දැන් ඒවා එන්න නැති වෙලා ගිහිල්ලා සාමාන්‍ය භූගෝල, ඉතිහාසය, ඒ වගේ සෞඛ්‍ය, ගණිතයට දැන් සීමා වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි
මේ අපිට වෙනස් කරගන්න ඕන. පූර්ණ පුද්ගලයෙක් මේ ගුණගරුක කෙනෙක් බිහි කරන්න අන්න අවශ්‍ය කරන දේවල් ටික ස්වාධීනව නැගිටින්න පුළුවන් කෙනෙක් බිහි කරන්න අපි කටයුතු කරගෙන යනවා. ලේකම්තුමනි දැන් අර දහම් පාසල් සම්බන්ධයෙන් මතුණු කාරණාවන් දෙක. දැන් එකක් අර ගාල්ලේ කතා කරපු මහත්මයා සඳහන් කළා බෞද්ධ ආර්ථික දර්ශනය පිළිබඳව සහ බෞද්ධ දේශපාලනික දර්ශනය පිළිබඳව දරුවන්ට මීට වඩා ඉගෙනවිය යුතුයි දහම් පාසල් අධ්‍යාපනය තුළ කියලා. දැන් ඔබතුමන් සඳහන් කළා අධ්‍යාපනයට තියෙන ඉඩකඩ සීමා සහිතයි කියලා. කොහොම වුණත් මේ නව ප්‍රතිසංස්කරණ යටතේ අලුත් වැඩියා කිරීම යටතේ මේවා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා හිතන්නේ නැද්ද? ඔව් ඇත්තටම මේ මම මුලින් කිව්වා වගේ මේකෙදි දැන් අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මේ ළමයින්ගේ සුහුරු කුසලතා, ඒ කියන්නේ ළමයින්ගේ හැකියා, ඒ වගේ දේවල් උද්දීපනය කරලා ගන්න මේ දහම් පාසල් ඇතුලේ. මේ අපි බලාපොරොත්තු වෙනවා ඔය කියපු ඇත්තට මමත් ඒක බැලුවා. මේ මම අර මුලින් කිව්වා වගේ සති 52යි තියෙන්නේ අපිට. පාඩම් 60 ගණනක් දෙකද තියෙනවා. ඒතර මේ සති 52කින් මේක කරන්න ඕනේ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි මේ ගැටලුව. ඉතින් ඒක නිසා අපි මේ බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් දහම් පාසල තුලින් ප්‍රායෝගික දේවල් ළමයින්ට උගන්වන්න. තවත් දුරකථන ඇමතුම් ලැබෙනවා. දුරකථන ඇමතුම් දෙකක් තියෙනවා. අමාත්‍යතුමනි අපි අවස්ථාවක් දෙමු දුරකථනේ අසන්නන්ට. කතා කළ යුතු තවත් කාරණා රාශියක් තියෙනවා. කවුද මේ මුලින්ම අපිත් එක්ක සම්බන්ධ වන්නේ? ආයිබෝවන්. ආයිබෝවන්. මම මාදම් පිරෝහන. රෝහණ මහත්මයා. දැන් අද හෙට අනාගතය කියන්නේ අද දරුවෝ. පිරිවෙන් වල ඉන්න සාමාන්‍ය හාමුදුරුවෝ පාසල් වල ඉන්න ශිෂ්‍යයෝ. ඒතකොට මේ ටික හරියට හැදුවේ නැත්නම් අපිට හෙට අනාගතය ගැන ප්‍රශ්නයක් වෙනවා. එතකොට හුඟක් වෙලාවට පාලි ධර්මයේ ලියවෙන්නේ මේ බෞද්ධ ආගම ලියවෙන්නේ පාලි වලින්. එතකොට ඉස්කෝලේ දැන් පාලි උගන්වන්නේ නැත්තන්ටම ගිහිල්ලා එතකොට ඒ මූලික අධ්‍යාපනයට පාලි දැනුම එක්ක වෙන්න ඕන. ඊට පස්සේ බෞද්ධ ආගම කියලා අපිට උගන්වන්නේ මොකද්ද? ප්‍රායෝගික පැත්ත නෙමෙයි. ඉතිහාසයේද බෞද්ධ ඉතිහාසයේ බුද්ධ චරිතය ඒ වගේ ગાථා ටික ඒව. නමුත් අපිට කෝ මේකේ හරය කෝ අපිට භාවනා වැඩසටහන්. ඒත් ඒව ටික මම හිතන්නේ විශ්වමාලාවට එක්ක වෙන්න ඕන. මේක මුලදී අමාරු වෙයි. ඊගාවෙකෙන් ජාත්‍යන්තර භාෂා උගන්වන්න වෙනවා. ආම්දුරලට විශේෂයෙන් ගියන්ටත්. එතනදි වෙන්නේ ධර්මයත් එක්ක. එතනදි වෙන්නේ අපිට ජාත්‍යන්තරව උගත්තු යොමු කර ගන්න පුළුවන් ලංකාව කෙරෙහි. හොඳයි බොහොම ස්තුතියි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන් යනතුමනි. කතා කරන්න අහන් ඉන්නේ. ඔව් මම ධර්මාචාර්ය ගුරු සංගමේ ලේකම්තුමිය මාතරින් තමයි කතා කරන්නේ. එමෙතුමනි මට අපිට තියෙනවා ලොකු ගැටලුවක්. පාසල් වල බුද්ධ ධර්මයේ විෂය උගන්වන්න ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා 2018 වර්ෂයේ පසුගිය රජය විසින් ගැසට් නිවේදනයක් පළ කරා. එයට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ ගුරු විභාගයක් 2019 මේ 25 වන දින පවත්වුවා. ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිඵලයක්වත් කිසිදු තොරතුරක්වත් අද වනතුරු අපට ලැබිලා නැහැ මැතිතුමනි. අප වරින් වර මේ සම්බන්ධව බලධාරීන් මුණ ගැහිලා මේ සම්බන්ධව විමසුවා. නමුත් අපිට මේ වුණු අසාධාරණයේ සම්බන්ධයෙන් වගකිය යුතු අද වෙනතුරු පිළිතුරක් අපිට දීලා නැහැ. අහිංසක ගම්වල ජීවත් වෙන දහම් පාසල් වල ස්වේච්ඡාවෙන් තමන්ගේ ශ්‍රමය කාලය කැප කළා උගන්වන මේ ගුරුවරු තමයි මේ අවස්ථාවට මුහුණ දීලා තියෙන්නේ. අපි ඔබතුමාටත් වරින් වර මේ සම්බන්ධව විමසුවා. නමුත් මේ වෙනතුරු කිසිම සාධාරණයක් වෙලා නැහැ. අපිට මේ වෙච්ච අසාධාරණය වෙනුවෙන් නැමෙතුමනි ඔබතුමන් හැර අපිට පිටත් වෙන කෙනෙක් නැහැ කියලා මම හිතනවා. හොඳයි බොහොම ස්තුතියි. ඔබතුමිය දැන් අද ජාතික මාධ්‍යයට ඇවිල්ලා ওই ප්‍රශ්නේ ඉදිරිපත් කරන නිසා අපේ අමතුමන්ට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි. අමතුමනි ඒ ධර්මාචාර්ය ගුරු විභාගයේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමන්ගේ ධර්මාචාර්ය සමත් අයට ගුරු විභාගයක් තිබුණා මේ 2018 ගැසට් නිවේදනයක් අනුව. ඉතින් මේ අය විභාගේ ලිව්වා. විභාගේ ඉල්ලලා දැන් ප්‍රතිඵල අමාත්‍යාංශය ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රතිඵල අමාත්‍යාංශයට ඇවිල්ලා තිබුණාම ඇත්තටම මම අපේ ලේකම්තුමා අපි කතා කරලා ඇත්තටම අපිට අවශ්‍ය වුණේ මේ පත්වීම් ටික දෙන්න. ඒ පත්වීම් ටික දෙන්න අපි අපේ ගුරු ආයතන සාකාවට අපි කතා කරලා නිලධාරීන් ගෙන්නවා මම හිතන්නේ 4-5 වතාවක්. ගෙනලා අපි ගත්තා මේ බුද්ධ ධර්මයේ විෂය උගන්වන්න අවශ්‍ය ගුරු පුරප්පාඩු කොච්චරද කියලා. එකක් ජාතික පාසල් වල අනිතක පළාත් පාසල් වල. හැබැයි මේ හැම අවස්ථාවකම අතිරික්තයක් තියෙනවා කියලා තමයි කිව්වේ.
එතකොට දැන් මේ අපි අවසාන වතාවටත් මම හිතනවා දැන් මාසෙකට කලින් නැවත ගෙන්නලා අපි බැලුවාම ගුරුවරු අතිරික්තයක් තියෙනවා. අතිරික්තයක් තියෙන ඉඳන් මේ ගුරු ආයතන ශාඛාව කොහොමත් එකඟ වෙන්නේ නැහනේ. එතකොට කොහොමත් මේකට රජයේ වැටුප් ගෙවන්නේ මුදල් අනුමත කරන්නේත් නැහැ. මේක කරන්න අමාරුයි. හැබැයි මේකේ මේ ලියපු දරුවන්ගේ වරදක් නෙමෙයි. නමුත් මේක අර විභාගේ ගැසට් කරාට ගුරුවරු බඳවා ගැනීම සඳහා ඇත්තටම ඒ වෙනකොට පුරප්පාඩු තියෙන්න ඇති. හැබැයි මේ විභාගේ තියලා දැන් කොහොමද දැන් අවුරුදු දෙකමාරක් ගිහිල්ලානේ තියෙන්නේ. දැන් පළාත් සභාවට බලයක් තියෙනවා ගුරුවරු බඳවා ගැනීමට උපාධිධාරී. දැන් වරින් වර උපාධිධාරීන් බඳවගෙන අර බුද්ධ ධර්මයේ විෂය උගන්වන ගුරු පුරප්පාඩු සඳහා මේ අය යොමු කරලා තියෙනවා. එතකොට දැන් මේ පළාත්වල සමහර පළාත්වල අතිරික්ත තියෙනවා. සමහර පළාත්වල අතිරික්තයක් නැහැ. සමහරට පාසල් මට්ටමින් යම් අතිරික්තයක් මේ අහිඟයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක කලාප මට්ටමින් බැලුවම සමහරට වැඩිපුර ඉන්නවා. ලිපි ලේඛනවල තියෙන අතිරික්තයක්. එතකොට අනිත් ආර්ශවෙන් දැන් මේ විද්‍යාපීඨ දැන් පත්වීම් දුන්නා. එතකොට විද්‍යාපීඨවල ඉන්නවා මේ බුද්ධ ධර්මයේ විෂය මේ ශික්ෂණ ඩිප්ලෝමා පාඨමාලා ලබාගත්ත ඒ ගුරු ශිෂ්‍යෝ. ඒ අයටත් පත්වීම් දුන්නා බුද්ධ ධර්මයේ විෂයට. ඉතින් බුද්ධ ධර්මයේ විෂය දැන් ඔය 6-11 උගන්වන්නේ. නමුත් අපි දැන් යෝජනාවක් විදිහට කළා තියෙනවා. දැන් අඩුම තරමේ එක වසරේ ඉඳලා පහවසර දක්වා හරි බුද්ධ ධර්මයේ උගන්වන්නට ගුරුවරයෙක් ලබා ගන්න අවශ්‍යයි කියන කාරණේ. දැන් අපි මේ පිළිබඳව තවත් සාකච්ඡා කරන අපිට ඇත්තටම ඕන අපි උරු ආයතන සාකච්ඡාවට අපි කිව්වා මේකේ දරුවන්ට මේක ලකුණු දුන්නා නම් හොඳයි නේද? මේ ලකුණු දෙන්න. මොකද හැබැයි ඉතින් ගෘහ ආයතන ශාඛාව කියන ලකුණු දෙනවා නම් ඉන්ටර්විව් එකක් කළා ඉන්ටර්විව් එකකින් ඒ ප්‍රායෝගික ඒ සම්මුඛ පරීක්ෂණය ලබා ගන්න ලකුණුත් එක්ක එකතු කරොත් තමයි අපිට සම්පූර්ණ නෑ ලකුණු ටික දෙන්න පුළුවන්. එතකොට දැන් සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා නම් පත්වීම් දෙන්න ඕනේ. එතකොට දැන් පුරප්පාඩු නැති නිසා සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නෙත් නෑ. එතකොට සම්මුඛ පරීක්ෂණයේ තිබ්බොත් තමයි මේ ලකුණුත් එක්ක එකතු කරලා මේ ලකුණු ප්‍රමාණය දෙන්න. ඒත් අපි කිව්වා කමන්නේ පුරප්පාඩු ගැන මේ සම්මුඛ පරීක්ෂණයක් නොතිබුණත් මේ දරුවන්ට මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්නත් කියලා අපි මතක් කරා ගුරු ආයතන සාකච්ඡාව. ඒ කියන්නේ කිරි හින්දා බොන්නත් බෑ. ඔව්. උණු හින්දා හක දාන්නත් බෑ වගේ තමයි. එහෙම ප්‍රශ්නයක්. ඇත්තට මේක ඇත්තට මේක ලොකු වරදක් වෙලා තියෙන්නේ. ඒ වරද අපි පිළිගන්නවා. මොකද දැන් අපි එන්න කලින් මේ සිද්ධිය වුණත් දැන් ඉතින් අපිත් ඒකේ වගකීමක් බාර ගන්න ඕනේ. නමුත් ඉතින් අපිත් මේක ගැන අතර පුළුවන් තරම් අවධානය යොමු කරනවා. මේ හුඟක් අය අපිට කතා කරනවා. ඉතින් අපි පුළුවන් තරම් මේ උත්සාහ කරනවා මේ අඩු ගානේ එක පහරි මේ පුරප්පාඩු ගැන එක පහරි බුද්ධ ධර්ම විෂය උගන්වන්න ගුරුවරු බඳවා ගැනීමට අනුමැතියක් ලැබුණොත් අඩු ගානේ කීප දෙනෙක් හරි බඳව ගන්න. අපිට මදකට අවසර දෙන්න මේ අන්තිම විනාඩි 4ක 5ක කාල සීමාවේ ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති දුරම්පහළ රාහුල ස්වාමින් වහන්සේව පොඩ්ඩකට සම්බන්ධ කරගන්න. උන්වහන්සේ මෙන්න මේ වගේ අදහසක් දක්වනවා මේ පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපේ දහම් අධ්‍යාපනය දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනයට වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටවා එයට ඉතාමත්ම ඊට ගැලපෙන කෘතහස්ත රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කළා. ඒ අපේ විජිත බේරුගඩ ඇමතිතුමා. ඒ වගේම අපේ එස්.එච්. හරිශ්චන්ද්‍ර ගරු ලේකම්තුමා ප්‍රථම වතාවට මෙම අමාත්‍යාංශයේ ගරු ප්‍රධාන ලේකම්වරයාණන් බවට පත් වෙනවත් සමග අපට දහම් අධ්‍යාපන විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ ඇතුළුව ශිෂ්‍ය ප්‍රජාව අපේ දහම් පාසල් ප්‍රජාව ගොඩනගා ගන්නට අපට ලොකු ශක්තියක් දැන් ලැබිලා තිබෙනවා. අපි භික්ෂු අධ්‍යාපනය පැත්තෙන් මේ වෙනකොට විශාල ජයග්‍රහණ කීපයක් ගරු අපේ විජිත බේරුගඩ ඇමතිතුමා සහ අපේ හරිශ්චන්ද්‍ර ලේකම්තුමා මත අපි ලබලා තියෙනවා. විශේෂ දෙයක් තමයි අපේ ඇමතිතුමා පත්තුණු ගමම්ම කීවේ රජයේ මුදල් මත අපිට රඳන්න බැරි වේවි අපේ හාමුදුරුවනේ අපි මේ පිරිවෙන් අධ්‍යාපනයට පිරිවෙන් සම්වර්ධන අරමුදලක් හදමු කියලා. මේ මොහොත වන විට අපිට අපේ රජයේ කැබිනට් එකෙන් ඒ සඳහා අවශ්‍ය අවසරය ලැබිලා තියෙනවා. ඉදිරි කටයුතු සඳහා අපි ඒ කටයුතු වලටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඒ අතරේ විශේෂයෙන්ම අපේ භික්ෂු අධ්‍යාපනයට අපට විශාල ශක්තියක් දෙන්නේ අපේ කෘත්‍යාධිකාරී ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා දිරිගන්වන වස් අපි බ්ලොක් ග්‍රාන්ට් එකක්
ඒ කියන්නේ මූලික ඒ වගේම අපේ මහ පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් වලට වෙන්වෙන්ව අර ශිෂ්‍ය සංඛ්‍යාවට අනුව දෙනු ලබන මුදල ආධාරය වෙනුවට ස්ථාවර මුදලක් ලබා දීමට කටයුතු කරගෙන යනවා. එයත් අපේ ගරු ජනාධිපතිතුමා විසින් ඉතාමත්ම හොඳ තීන්දුවක් හැටියට අනුමත කළා. ඒ ඉදිරියේදී අපිට සක්‍රිය කරගන්න ලැබෙනවා. ඒ වගේම අපේ කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේට පිළිවෙන පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ලබා දීමට විශේෂයෙන් ලක්ෂයක ඒ පුහුණු අය රැගෙන පුහුණු කොට ආයතන වලට ලබා දීම උදෙසා ගරු ජනාධිපතිතුමා විසින් සෞභාග්‍යයේ දැක්ම යටතේ කරනු ලබන ක්‍රියාවලියෙන් අපිට අපේ පිරිවෙන් වලට පිරිවෙන් 820ට 4 දෙනා බැගින් ලබා දෙනවා. විශේෂයෙන් මුරකරුවෙක්, ඒ වගේම අපේ රියදුරු මහත්මයෙක්, කාර්යාලකාර සහායකයෙක් වගේම උයන පිහන කටයුතු සඳහා අවශ්‍ය කරන ඒ ආරක්ෂකමි කෙනෙක්. හොඳයි, කරන්නට බලාපොරොත්තු වන වැඩ කටයුතු රාශියක් පිළිබඳව මතක් කිරීමක් අපේ දුදම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කළා. කොහොම වුණත් අවසන් විනාඩියක වගේ කාල සීමාව අපේ වැඩසටහනේ තියෙන්නේ අපේ අමාත්‍යතුමනි. අප බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂයෙන්ම අප දන්නවා ඔබතුමන්ගේ අමාත්‍යාංශයට පැවරෙන්නේ මේ සමාජයේ යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමේ කාර්යභාරය. මේ කටයුත්ත පිළිබඳව අප දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී කොහොම වුණත් අවසන් වශයෙන් මේ අමාත්‍යාංශය තුළ ඒ යහපත් සමාජය නිර්මාණය කරන්නට ඔබතුමන්ට ලැබෙන මේ අභියෝගය කොහොමද ඔබතුමන් බාර අරගෙන ඉදිරියේදී කටයුතු කරන්නේ? ඇත්තටම මේ අභියෝගය අපි දැනටමත් බාරගෙන තියෙන්නේ. ඒක මතක් කරන්න ඕන අපේ ගෞරවාර්ය දොඩම්පාල අපේ රාහුල නායක ස්වාමීන් වහන්සේ අර අපිට මතක් කරන්න නැත්නම් මගේ අරුණු කාරණා වටිනා අපි වැඩ පිළිවෙල ගැන සඳහන් කරා. ඒක විශේෂම උන්වහන්සේට මම ස්තුතිය පළ කරනවා. ඉතින් ඇත්තටම යහපත් සමාජයක් නිර්මාණය කිරීම තමයි අපි කාගේත් අරමුණ. විශේෂයෙන් ජනාධිපතිතුමා මේක මූලිකම අරමුණ කරගෙන තමයි මේ අමාත්‍යාංශය පිහිටුවේ කියලා මම මුලින්ම සඳහන් කළා. නිසා අපි බලාපොරොත්තු වෙනවා සතුටින් පිරුණු සමාජයක්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා මේ අමාත්‍යාංශයෙන් අප වෙත පැවරිලා තියෙන වගකීම මා ඇතුළු අපේ ලේකම්තුමා ඇතුළු ඒ වගේම ඒ පිරිවෙන් ඒකකයේ අපේ ඔය අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ සියලුම ක්ෂේත්‍රයේ සම්බන්ධ සියලුම දෙනාගේ උත්සාහ කරන්නේ මේ ක්ෂේත්‍රයේ අර බලාපොරොත්තු වන යහපත් ගුණගරුක සාරධර්ම පිරුණු සමාජයක් නිර්මාණය කිරීම. ඒ වෙනුවෙන් අපිට හැකි උපරිම අන්දමින් කටයුතු කරනවා කියන කාරණේ මේ මොහොතේ සිහිපත් කරනවා. අද සුභාරතී සංවාද මණ්ඩපය තුළ අප කතා කළේ යහපත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ධර්මාධ්‍යාපනයේ කාර්යභාරය පිළිබඳව. අප විශ්වාස කරනවා හොඳ ආරම්භයක් අප ලබා ගත්තා. බොහෝ දිනක් අපට ඇමතුම් ලබා දෙමින් කතා කරන්නට උත්සාහ කළා. අප මේ හැමදිනාටමත් ස්තුතිවන්ත වෙනවා. අප බලාපොරොත්තු වෙනවා මේ කතිකාව ඉදිරියට දිගින් දිගට කරගෙන යන්නට. මොකද එය යහපත් සමාජයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ දෙයක්. අද මේ කතා බහට අපත් සමග එකතු වුණු දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමනි විජිත බේරුගොඩ මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේ අපත් සමගින් සම්බන්ධ වුණු සුභාරතී සංවාද මණ්ඩපයෙන් ඒත් එකම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමනි එස්.එච්. හරිස්චන්ද්‍ර මැතිතුමනි බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ටත් අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් අපි ලබන සතියේ සුභාරතී සංවාද මණ්ඩපයකින් මෙවැනි වූ කාරණාවක් පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තුවක් හිතේ තියාගෙන අද දවසේ සමුගෙන යනවා. හෙටත් සුභාරතීන් හමු වන බලාපොරොත්තු වෙයි. අපේ නිෂ්පාදක කණ්ඩායම නාද ශික්ෂණින් රජීව නානායක්කාර සමාජ මාධ්‍ය මෙහෙයවීමෙන් ජගත් නවරත්න නිෂ්පාදනයේ දිනුක ගුණවර්ධන සම්බන්ධීකරණයේ උමන්දා කුමාරී මහගෙදර මම ශාන්ත රෝහණ රණවක වාසනාවන්ත සුදායි දිනයක් ඔබ හැමට